HDFC බැංකුවෙන් ඔබට වැදගත් පණිවිඩයක්. HDFC බැංකුවේ මේ මාසයේ ඔබ අරමුණ ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක්. තැන්පත් මුදල් අනුව විශේෂ පොලි අනුපාත සමග රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාව. අමතන්න 0.78 800 999. ප්‍රකාශය තව ස්වල්ප වේලාවක්. HDFC බැංකුවේ මේ මාසයේ ඔබ අරමුණ ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉරංග සුරෝෂණ, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. ඌවේ දුෂ්කර ගම්මානවල ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන බව නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා පවසයි. එවකට ජනාධිපති සහ අගමැති අතර විරසකයේ හේතුවෙන් පාස්කු ප්‍රහාරය එල්ල වූ බවට හරින් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක්. ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් බිලියන 72ක් දක්වා ඉහළට. යාපනයේ ශික්ෂණ රෝහලේ මානව සහ භෞතික සම්පත් හිඟයට විසඳුම්. මෙරටේ සුවය ලැබූ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 3021ක් දක්වා ඉහළයි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වෙනි ගුණ සැමරුම වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් රැසක්. කොරෝනා වෛරසය සඳහා තවත් සති කිහිපයකින් ඇමරිකාවෙන් එන්නතක්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඌවේ දුෂ්කර ගම්මානවල ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි. ඌවේ ජනතාව සංවර්ධන කටයුතුවලදී දැඩි අසාධාරණයට ලක් වූ පිරිසක් බැවින් ඊට සාධාරණීතු කරන බව හෙතෙම පෙන්වා දෙයි. ඔවුන්ට සිය කුඩා ඉඩම්වල තේවගාව ඇරඹීමට පවතින බාධා ඉවත් කළ හැකි නම් ඔවුන්ගේ ජීවන තත්ත්වය කෙටි කලක් තුළ යහපත් තත්ත්වයකට ගෙන යා හැකි බව කම්කරු අමාත්‍යාංශයේදී පසුගියදා පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ග්‍රාම නිලධාරී වසම් 14ක පවුල් 243කට සිය අක්කර කාලබැගින් වූ ඉඩම්වල නව තේවගා ඇරඹීමට අවශ්‍ය පහසුකම් සපයන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා පැවසිය. තේවලට අමතරව එම ඉඩම්වල අතිරේක වගා ලෙස පුවක්, ගම්බිරිස්, කෝපි, කොකෝවා වැනි අපනයන භෝග වගා කිරීමට අවශ්‍ය දිරිගැන්වීම්ද එම අමාත්‍යාංශය මගින් සිදු කිරීමට සැලසුම් කර ඇත. එක් වගා ඒකකයක් සඳහා රුපියල් 60,000කට ආසන්න ආධාර මුදලක් ලබා දෙයි. මෙම වැඩසටහන සඳහා කුඩා තේවතු සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 19කට ආසන්න මුදලක් වැය කරයි. එවකට ජනාධිපති හා අගමැති අතර පැවති විරසකයේ හේතුවෙන් පාස්කු ප්‍රහාරය එල්ල වූ බව හරින් ප්‍රනාන්දු මහතා පවසයි. ඉන් වන්දිගෙවීමට සිදුවයේ ජනතාවට බව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති විමර්ශන කොමිසම හමුවේ හිටපු අමාත්‍යවරයා ඊයේ පැවසිය. තම පියා අසනීප වී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රහාරය සම්බන්ධයෙන් තමා දැනුවත් කළ බව තමා පැවසුවේ බුද්ධ්‍යංශ සහ පොලිසිය පිළිබඳව දැනුවත්ව සිටි බව සමාජයට ඇඟවීමට බව හරින් ප්‍රනාන්දු මහතා එහිදී පැවසුවේය. ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 72ක් දක්වා ඉහළ නැංවීමට සමත්ව ඇතැයි ඒ සභාපති කේන්ශ්‍රී රණවක මහතා පවසයි. ඒ සඳහා විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක බව එහි ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේන්ස්ලී රණවක මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් බලාපොරොත්තු වෙනවා ගමනාගමන මණ්ඩල පරිශ්‍රයන් තුළ වාහන සේවා ස්ථාන පිටවන්නට ඒ මගින් අතිරේක ආදායම් ලබන්න COVID-19 වසංගතය ඇතිවීමට ප්‍රථමව අපේ ළංගම මගී ජනතාව දිනකට ලක්ෂ 22ක් ඒක මේ වන විට ලක්ෂ 18කට පමණ අඩු වෙලා තියෙනවා. ඒක දිගේදීත් වර්ධනය කර ගන්නට බලාපොරොත්තු වෙනවා. ඉලක්කගත ආදායම් වෙත යාම
සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. සෑම ඩිපෝකම තත්ත්වයන් වැඩ කරන සහ ආදායම් මට්ටම් දිනපතා අපි අධීක්ෂණය කරනවා. අධීක්ෂණය කළා ඒ ඩිපෝවල කළමනාකරුවන්ට ඒ පිළිබඳව දැනුම් දෙනවා ඒවා නිවැරදි කරගන්න කියලා. ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනින්ම යථා තත්ත්වයට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගෙනෙන්නට. මම හිතන්නේ මේකට වැඩි කාලයක් යන්නේ අපිට මාසයක් වගේ ඇතුළත මේ තත්ත්වය මගහරවා ගන්නට හැකියාව පවතිනවා. ඔබ සවන් දෙන මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මේ මාසේ ඔබ අරමුණ ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක් තැන්පත් මුදල අනුව විශේෂ පොලි අනුපාත සමග රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාව අමතන්න 0.71 800 ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වෙනි ගුණ සැමරුම අදට යෙදෙයි. ඒ වෙනුවෙන් උත්සව රැසක් දිවයින පුරා සංවිධානය කර ඇත. මේ ප්‍රධාන උත්සවය මරදාන මහබෝධි අග්‍රශාවක මහා විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට පැවැත්වෙයි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල පදනම මේ වෙනුවෙන් වැඩසටහන් කීපයක් පැවැත්වීමටද සූදානම් කර ඇති බව ඒ සභාපති WMH පෙරේරා මහතා පැවසී. ඒ අනුව අද සවස 4ට දෙහිවල ශ්‍රී මහබෝධි මහා විහාරස්ථානයේ පැවැත්වෙන උත්සවයේ ධර්මපාල ගුණ සම්රුදේශනය පූජ්‍ය මීගහකිවුලේ මෛත්‍රී ස්වාමින් වහන්සේ පවත්වන අතර ඉන් පසුව සහල් බෙදා දීමේ පින්කමක් පැවැත්වෙයි. දෙහිවල ශ්‍රී මහබෝධි මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මිහිරිතන්නේ සෝබිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය සංවිධානය කර ඇත. ධර්මපාල පරපුර සංවිධාන කරන උත්සවයක්ද කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රමණාගාරයේදී අද පස්වරුවේ පැවැත්වෙන බව ඒ ප්‍රධාන සම්බන්ධීකාරක ප්‍රසාන් රාජපක්ෂ මහතා පැවසිය. මරදාන විද්‍යෝදය පරිවේනාධිපති පූජ්‍ය බලංගොඩ සෝබිත ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ සම්රුදේශනය ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවත්වයි. මේ සමාප්ති දෙසුම පවත්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා ධර්මපාල පරපුර සංවිධානයේ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉන්දුරාගාරේ ධම්රතන ස්වාමින් වහන්සේ. මේ අතර ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ගුණානුස්මරණය වෙනුවෙන් ලේදන් දීමේ වැඩසටහනක් කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කර ඇත. වාර්ෂිකව 5 වෙනි වරටත් පැවැත්වෙන මෙම වැඩසටහන අද පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා එම විද්‍යාලයේදී පැවැත්වෙයි. ධර්මපාලතුමාගේ 156 වන ජන්ම සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විශේෂ සුභාරති වැඩසටහනක් අද පෙරවරු 7ට සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කරයි. ජාතික දේශපාලන දෘෂ්ටිවාදයේ පෝෂණයහිලා අනගාරික ධර්මපාල චින්තනයේ බලපෑමෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාදුරුවේ ධම්මිස්තර ස්වාමින් වහන්සේ සහ දේශීයතයිශී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර මහතා සාකච්ඡාවට සහභාගී වෙති. දුරකථන අංක 0112 69 54 46 සහ 0112 69 54 47 ඔස්සේ ශ්‍රාවකයන්ටද මෙම වැඩසටහනට සම්බන්ධ විය හැකිය. ගව ඝාතනය නතර කිරීමට ගෙන යෝජනාවට සහාය දක්වීම සඳහා දීප ව්‍යාපෘත වැඩසටහනක් පැවිදි හඩ සංවිධානය ආරම්භ කරයි. ඒ මූලික පියවර කොළඹ අභයාරාමයේදී අද ආරම්භ කරන බව එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ පැවසූහ. ඒ අනුව අභයාරාමයෙන් සවස 3ට ආරම්භ කරන ගව ඝාතන විරෝධී පෙරහැර කොළඹ නවනගර ශාලාව අභියස ඇති අනගාරික ධර්මපාලතුමාගේ පිරුරුව අසලට පැමිණ ගව ඝාතනය නතර කිරීම සඳහා ප්‍රතික්ෂාවක් දෙන බව උන්වහන්සේ සඳහන් කළහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගව ඝාතනය පිළිබඳ පාර්ලිමේන්තුවේ පනතක් ගෙන අදහස් කරලා ඒ පනත තාවකාලිකව කල් දාලා තිබෙනවා. ඇත්තෙන්ම මේක ඉතාම වැදගත් යෝජනාවක් තමයි ඒක අග්‍රාමාත්‍යතුමා එදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ. අද දවසේ අපි ගවයිනට උපහාර දැක්වීමක් වශයෙන් තවදුරටත් අගමැතිතුමාගේ දැස් සල්කිරීමක් වශයෙන් ගව පෙරහරක් අද දින සවස් 3ට නාරාහේම්පිට අභයාරාම විහාරස්ථානයෙන් පිටත් කොළඹ මහා සභා භූමියේ ඉදිකර තිබෙන ධම්පල් පිරුරු අතරදී ප්‍රතිඥාවක් දෙනවා. අපි මේ සංකල්පය ඇති කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පිතන සෞභාග්‍යමත් දැක්මක් හොඳ මිනිස්සෙකු නිර්මාණය කිරීම. හොඳ මිනිස්සෙක් නිර්මාණය කරන්න නම් පංචශීල ප්‍රතිපත්තිය හොඳින් ආරක්ෂා කරන්නට ඕනේ.
අපි දම්පල් පිළිරෝ ළඟට ගිහිල්ලා ප්‍රතිඥාවක් දෙනවා. එදා එතුමා කිව්වේ ගෙරිමස් කන්න වසරයෝ කියන සංකල්පයයි මෙන්න මේ සංකල්පය මුදුන්පත් කරගෙන අපි ගව ඝාතනයට එරෙහිව ජනතාව දැනුවත් වීමේ බලාපොරොත්තුවෙන් මේ මහා පෙරහැර අපි ආරම්භ කරා. ප්‍රමුඛ පුවත මීළඟට ෆිකෙන් ක්ෂණික ණයක් අඩුම පොලිය කඩිනම් සුවදශීලී සේවය EPF ස්ථනක් ඔබගේ නම සහ ප්‍රදේශය සඳහන් කර 071 අංකයට අදම SMS පණිවිඩයක් එවන්න. HDFC බැංකුව ඔබේ නිවසේ බැංකුවයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. කොරෝනා ආසාදිත රෝගීහු 5 දෙනෙක් ඊයේ සුවය ලබති. යනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3021ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙවන් විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 237කි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ආර්ය කිරි ගුවන් සවාරි. උඩුකුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනය කපායවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. වැඩි විස්තර ආර්ය මිල්ක් Facebook පිටුවෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. අඹතලේ සිට මාලිගා කන්ද දක්වා ජලය සැපෙන ප්‍රධාන නල මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ එක ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. යනුව අද රාත්‍රී 8 සිට හෙට උදෑසන 8 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ. මීට අමතරව කොළඹ 2, 3, 7, 8, 9, 10 සහ කොළඹ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපේ. ආර්ය කිරි ගුවන් සවාරි. උඩුකුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනය කපායවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. විස්තර වෙළඳ මහතුන්ගෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. හැම සමාගමකටම එහෙම වෙන්න බෑ. පීපල්ස් ලීසිං වෙනස් වෙන්නේ එතනදී. ජන හද හඳුනන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් සති කීපයකින් ආසාදිතයින්ට ලබා දීමට හැකි වෙතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. ඊට අදාළ කටයුතු නුදුරේදීම සාර්ථක වනු ඇතැයි ඔහු සඳහන් කරයි. සිය පරිපාලනය යටතේ මෙම එන්නත නිපදවීමේ කටයුතු විධිමත්ව සිදුවන බව රූපවාහිනී වැඩසටහනකින් ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඇමරිකාවෙන් මෙවන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 66,2560 දෙනෙකු හඳුනාගෙන තිබේ. වෛරස හේතුවෙන් රට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1,96,650කි. ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2,96,89,922ක් දක්වා ඉහළ ගොස් ඇත. වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 9,37,543කි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. මේක ඇත්තටම ලීසින් කතාවක් නෙමෙයි. හොස්පිටල් එකක් කියන්නේ අපි වෙනුවෙන් තියෙන තැනක්. හොස්පිටල් වල පහසුකම් වැඩි කරලා හොස්පිටල් හදලා දහස් ගාණක මිනිස්සුන්ගේ ජීවිත සුවපත් කරනවා කියන්නේ ඒකම ඇතිනේ. හැම සමාගමකටම එහෙම වෙන්න බෑ. පීපල්ස් ලීසිං වෙනස් වෙන්නේ එතනදී. ජන හද හඳුනන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. යාපනය ශික්ෂණ රෝහලේ පවතින මානව හා භෞතික සම්පත් හිඟයට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සමග සාකච්ඡා කර වහාම විසඳුම් දීමට කටයුතු කරන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ වෛද්‍ය නිලධාරීන් සමග අමාත්‍යවරයාගේ යාපනය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. රෝහලේ පවතින දන්ත වෛද්‍යවරුන්ගේ හිඟය සහ හෙද සේවක පුරපාඩු කඩිනමින් පිරවීමටද මෙහිදී අවධානය යොමු කෙරිණි.
රෝහලට පැමිණෙන රෝගීන්ට ලැබෙන පහසුකම් අවම මට්ටමක පවතින බැවින් වැඩි ප්‍රමුඛත්වයක් දී රෝහල සංවර්ධනය කළ යුතු බව වෛද්‍යවරු මෙහිදී පෙන්වා දුන්හ. ක්‍රීඩා පුවත් එංගලන්ත කණ්ඩායමට එරෙහිව මැන්චෙස්ටර්හිදී පැවති 3 වෙනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කඩලු 3කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ප්‍රථමයෙන් පන්දුවර පාර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩලු 7ක් දැවී ලකුණු 302ක් රැස් කළේය. පිළිතුරින්ම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ කඩලු 7ක් දැවී ලකුණු 305ක් ලබා තරගය ජයගත්තේය. සිහින සවිබලකන් වන්න රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7ක වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක් ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකා වන්න. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා සීලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එය ආරම්භයි. සැප්තැම්බර් 27 වෙනිදා තෙක් ප්‍රදර්ශනය පැවැත්වෙයි. මෙවර ප්‍රදර්ශනය සංවිධානය වන්නේ 21 වෙනි වරට බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි. පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා එය විවෘත අතර පාසල් සිසුසිසුවියන් නිලැඳුමින් පැමිණීමේදී සහ පූජ්‍ය පක්ෂයට නොමිලේ ඇතුල්වීමට අවසර දී ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. තවත් බලා සිටීම අවසන්. මේ සතුට නැවත අත්විඳීමට කාලයයි. ජයග්‍රහණී රේඛාව නැවත ඇඳීමට කාලයයි. ඔබේ අධිරාජ්‍යය නැවත ගොඩනැගීමට කාලයයි. ඔබේ ව්‍යවසායික අභිලාෂයන් තෘප්තිමත් කිරීමට කාලයයි. NSB Wings සමග ඔබේ සිහින සවිබලකන් වන්න. රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7ක වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක් ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකා වන්න. වැඩි විස්තර ළඟම ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවෙන්. ආර්ථික පුවත් ආවරණය ආසිසර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. වලව මහවැලි සංවර්ධන කලාපයේ ගොවි ජනතාව අතර ගෙවතු ආර්ථික වගාවක් ලෙස දෙලුම් වගාව ව්‍යාප්ත කරයි. ඒ අර්ථයේ වලව වම් යුර සහ දකුණු යුර ප්‍රදේශවල ගොවි පවුල්ලට නොමිලේ දෙලුම් පැළ 10 බැගින් ලබා දීමට පියවරගෙන ඇත. මේවා කෙටි කලකින් විශාල ප්‍රමාණයේ ගෙඩි හට ගන්නා නව දෙලුම් ප්‍රභේදයකි. දෙලුම් සඳහා ප්‍රදේශයේ දේශගුණය වඩා හිතකර බව වලව මහවැලි කෘෂිකර්ම කළමනාකාර RD මේනකා ක්‍රිෂාන්ති මහත්මිය පවසයි. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. CIB ජනජය වාසනා 15 වන අදියර ආරම්භුණා. සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 11 දක්වා රුපියල් 3000 වැඩි සෑම බිල් පතකටම ලක්ෂ ගණනින් තෑගි. අදම CIB එන්න. දිවයින හරහා සුළං වේගේ හා නිර්තුතික ප්‍රදේශවල වැසි තත්ත්වයේ తాවකාලික වැඩිවීමක් හෙට සිට 21 වෙනිදා දක්වා අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇතිවෙයි. වයඹ පළාතේ සිහින් වැසි ඇතිවෙයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලුප දිස්ත්‍රික්කවලත් සවස 2කින් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම්වලත් තරමකද තද සුළං ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. CIB ජනජය වාසනා 15 වන අදියර ආරම්භුණා. සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 11 දක්වා රුපියල් 3000 වැඩි සෑම බිල් පතකටම ලක්ෂ ගණනින් තෑගි. අදම CIB එන්න. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්.
ඌවේ දුෂ්කර ගම්මානවල ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන බව නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා පවසයි. එවකට ජනාධිපති සහ අගමැති අතර විරසකය හේතුවෙන් පාස්කු ප්‍රහාරය එල්ල වූ බවට හරින් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක්. ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 72ක් දක්වා ඉහළට. යාපනය ශික්ෂණ රෝහලේ මානව සහ භෞතික සම්පත් හිඟයට විසඳුම්. මෙරටේ සුවය ලැබූ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 3021ක් දක්වා ඉහළයයි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වෙනි ගුණ සැමරුම වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් රැසක්. කොරෝනා වෛරසය සඳහා තවත් සති කිහිපයකින් ඇමරිකාවෙන් එන්නතක්. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.